හරි. එතකොට මේ අද අපි ලෙසන් එකේදී මම කලින් දවසේ පොඩ්ඩක් කතා කරා මූලික දේවල් Python වල සහ ප්‍රෝග්‍රෑමින් වල. ඒ දේවල් මම පොඩ්ඩක් ආවපාරක් නිකන් මතක් කරගෙන යන්නම්. එදා හිටපු නැති කට්ටියටත් එක්ක දැනගන්න ලේසියි. හරි. එතකොට අපි කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්නේ අපිට කරගන්න අපහසු දෙයක් කරගන්න. එහෙම නැත්නම් අපිට අපහසු කැල්කියුලේෂන් එකක් කරගන්න ඔය වගේ දෙයකට තමයි. එතකොට කම්පියුටර් එකට තේරෙන භාෂාවක් වෙනම තියෙනවා අපිට තේරෙන භාෂාවක් වෙනම තියෙනවා. කියන්නේ අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන දෙයක් හරිය එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් යූස් කරන සිංහල ඉංග්‍රීසි වගේ මොකක් හරි භාෂාවකින් කියන දෙයක් කම්පියුටර් එකට තේරුම් ගන්න බෑ. කම්පියුටර් එක පාවිච්චි කරන්නේ බයිනරි නම්බර්ස්. එහෙමත් නැත්නම් එක බිංදුව කියන අංක වලින් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකක් අපි ඒක හඳුන්වනවා low level language එක කියලා. එහෙම නැත්නම් machine code එක කියලා කියනවා. ඒතර කම්පියුටර් එකට තේරෙන්නේ ඒ භාෂාව අපිට තේරෙන විදිහට අපි ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට ආසන්න විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි හදාගෙන තියෙනවා programming languages. ඒවා තමයි අපි කෝඩ් කරන්න පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ programming language එක ලියන්නත් ඒ කියන්නේ programming language එකෙන් program එකක් ලියන්නත් ලේසි. ඒ වගේම ලියපු program එකක් අපිට read කරගන්නත් ලේසි. හරි. ඒ වගේ අපි හදාගත්ත languages වලට කියනවා high level languages කියලා. එතකොට මේ high level language වලින් ලියපු languages වලින් ලියපු computer program එකක් කම්පියුටර් එකට තේරෙන විදිහට කන්වර්ට් කරනකොට අපි කියනවා compile කරනවා කියලා. ඒකට අපිට compiler කෙනෙක් ඕන වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි high level language එකක් කෝඩ් කරනකොට high level language එකකින් අපි compiler කෙනෙක් පාවිච්චි කරනවා. ඒ language එකට ආවේනික compiler කෙනෙක් පාවිච්චි කරනවා. ඒ language එකකින් ලියපු code එක machine code එකට මාරු කරනවා. compile කරනවා. හරි. එතකොට දැන් අපි දන්න high level languages තියෙනවා Python, Java, C++, Dart තියෙනවා. ඊට පස්සේ basic කියලා language එක තිබ්බා ඉස්සර. ඒක පස්සේ Visual Basic වුණා. JavaScript, TypeScript ඔය වගේ ගොඩක් තියෙනවා high level languages. Google ලා කරන Go language එක තියෙනවා. ඊට පස්සේ ඔය වගේ languages ගොඩක් තියෙනවා. එතනින් අපි focus කරන්නේ මේ Python කියන language එක ගැන campus එකේදී. ඊළඟට Python වල දැන් මෙහෙමයි. ඕනම programming language එක versions තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ එක එක versions වලට තමයි language එක release කරන්නේ. එතකොට දැන් 2019 වෙන්න ඕනේ. ඒ batch එකට කලින් තිබ්බේ Python 2.0 කියන version එක. නමුත් දැන් අපි කතා කරන්නේ Python 3.0 කියන version එක ගැන. එතකොට දැනට ඔයාලා install කරලා තියෙන Python 3.0 නම් අපිට පුළුවන් මේ අපි ඉස්සරහට කතා කරන දේවල් ටික කරගෙන යන්න. හරි. මම කලින් කිව්වා අපි ලියන source code එක කම්පියුටර් එකට තේරෙන විදිහට අපි compile කරන්න ඕන කියලා. එතකොට compilers වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ compile වෙන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි compilation. ඒ කියන්නේ මේ compile කරන එක. අපි ලියලා තියෙන source program එක compile කරලා executable machine code එකක් හදනවා. ඊට පස්සේ කම්පියුටර් එකේ එක්සිකියුට් වෙන්නේ ඒ මැෂින් කෝඩ් එක. අපි සාමාන්‍ය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදන මොනවා හරි ඉන්පුට්ස් ටිකක් දීලා ඒකෙන් අපිට වැදගත් වෙන අවුට්පුට්ස් ටිකක් ගන්න. එතකොට අපි කරන්නේ ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක ලියලා ඒ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම කම්පයිල් කරනවා එක්සිකියුටබල් මැෂින් කෝඩ් එක විදියට. ඊට පස්සේ ඒ මැෂින් කෝඩ් එක රන් කරලා ඒකට ඉන්පුට්ස් දීලා අපිට ඕන කරන අවුට්පුට් ගන්න. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා කම්පයිලේෂන් වගේම ඉන්ටර්ප්‍රිටර් එකක් පාවිච්චි කරලා ඉන්ටර්ප්‍රිටේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. එතෙන්දි වෙන්නේ source program එකේ line by line හරි කොටසින් කොටස run වෙනවා inputs ඒ වෙලාවෙම අරගෙන. ඒ කියන්නේ ඒ program එක සම්පූර්ණව දැන් මේ compile එකදී වෙන්නේ සම්පූර්ණ code එකම executable machine code එකක් බවට පත් වෙනවා. හැබැයි interpretation වලදී වෙන්නේ source code එකෙන් කොටසින් කොටස තමයි inputs එකවර අරගෙන තමයි එයා output එක අපිට හදලා දෙන්නේ. හරි. ඒතර ඔය දේවල් ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන ප්‍රෝග්‍රෑම් කරනකොට. ඒතර අපි Python වල ගොඩක් දුරට පාවිච්චි කරන්නේ මෙන්න interpretation කියන part එක. interpretation කියන ක්‍රමය. හරි. දැන් සාමාන්‍ය අපි කිව්වොත් එහෙම ඕක මම බේසික් විදිහට මෙහෙ විදිහට ඇඳලා ඒ කියන්නේ Python ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි මොනවා හරි inputs ටිකක් දීලා අපිට වැදගත් output ටික අපි එළියට ගන්නවා. එතකොට අපි මුලින්ම කතා කරන්නේ Python වලදී output එකක් ගන්න කොහොමද කියන
කියන්නේ කියන්නේ මෙතනින් මේ පැත්තේ කොටස ගැන තමයි අපි ඉස්සල්ලාම කතා කරන්නේ. හරි. අපිට පුළුවන් ඒකට පාවිච්චි කරන්න Python වල තියෙන built-in function එකක් print කියලා. print කියන function එක අපි පාවිච්චි කරන්නේ print කියන තැන අපි මොන හරි යම්කිසි දෙයක් දෙනවා නම් අපිට පුළුවන් ඒක program එකෙන් එළියට ගන්න. හරි. ඒකට තමයි print කියන function එක පාවිච්චි කරන්නේ. එතකොට print කියන function එක අපි ලියන්නේ මෙන්න මේ විදිහට print කියලා ලිව්වා parenthesis දැම්මා ඊට පස්සේ අපිට මේක ඇතුළට මේ parenthesis ඇතුළට ඕන දෙයක් දාන්න පුළුවන් අපිට print කරගන්න පුළුවන් වෙන විදිහට. හරි. ඔක අපි try කරලා බලමු. අපිට පුළුවන් Python computer එකේ හරියට install වෙලා තියෙනවා නම් CMD එකේ මේ වැඩේ කරලා බලන්න පුළුවන්. Python කියලා type කරලා enter කරනවා අපිට Python නම් වෙන මෙතන print කියලා දාලා අපිට මොකක් හරි text එකක් දාලා ඉවරලා අපිට මේ විදිහට output එක ගන්න පුළුවන්. මේ දැන් මේ මගේ code එක මම මේ code එකේදී කිව්වා මට programming එකෙන් එළියට අරන් දෙන්න කියලා hello world කියන phrase එක. ඒක අපිට මේ විදිහට එයා එළියට දුන්නා. මේක අපිට කොහොම command prompt එකේදී කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට IDLE දෙනවා. IDLE එක පාවිච්චි කරලා පුළුවන් මේ coding analytics කරන්න. ඔය විදිහට තමයි මේක කරන්නේ. එතකොට අපිට Python පුළුවන් ක්‍රම දෙකකට රන් කරන්න. හරිද? මේ තියෙන්නේ interactive mode එක. ඒ කියන්නේ IDLE එක open කරාම අපිට හම්බ වෙනවා interactive mode එක. ඒකෙදී අපිට පුළුවන් මෙතන මොකක් හරි අපි command එක type කරාට පස්සේ එහෙම නැත්නම් Python code එකක් type කරාට පස්සේ එයා ඒකේ output එක දෙනවා. ඊට පස්සේ අපිට ආයෙම එකක් type කරන්න පුළුවන්. හරි. තව ක්‍රමයක් තියෙනවා අපිට Python program එක වෙනම ලියලා සම්පූර්ණ program එකම ඊට පස්සේ ඒක ෆයිල් එකක් විදිහට save කරලා ඉවරලා ඊට පස්සේ run කරන්න පුළුවන්. මම ඒක කරන විදිහත් පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. මේක අපිට කරන්න පුළුවන් IDLE එකේම ෆයිල් ගිහලා new file එකක් ගන්න පුළුවන්. ඉතින්දී අපිට පුළුවන් අලුතෙන් Python ෆයිල් එකක් මේ විදිහට ගන්න. මේකේ code එකක් ලියන්නත් පුළුවන්. ඊට අමතරව අපිට ඕන නම් මේ විදිහට මේ notepad එක පාවිච්චි කරලා notepad එකේ උනත් මේ වැඩේම කරගන්න පුළුවන්. මම ලියුවොත් එහෙම මේ විදිහට code එකක් ලියලා Python ඒක save කරන්න ඕන file type එක තමයි py තමයි Python file එක extension එක file එකේ නම දාලා dot එකක් තියලා extension එක විදිහට py කියන එක පාවිච්චි කරනවා. ඔය විදිහට save කරලා ඉවරලා අපිට මේක run කරගන්න පුළුවන් command prompt එකෙන්. අපිට පුළුවන් මේ විදිහට Python කියලා type කරලා space එකක් තියලා අපි හදාගත්ත Python file එකේ නම දෙන්න. test.py. හරි මේ විදිහට දීලා run කරාට පස්සේ එයා අපි අර file එකේ ලියලා තියෙන code එක run කරනවා command prompt එකේ. ඔන්න මම මේක edit කරලා ආපහු පෙන්නන්න. මම මේකෙන් දාන්න line හරි Python test.py කියලා type කරා මේ විදිහට run කරනවා. ඔය විදිහට අපිට run කරගන්න පුළුවන් ෆයිල් එකක් විදිහට ලියලා ඊට පස්සේ ඒක command prompt එකේ run කරගන්න පුළුවන්. ඕකම කරගන්න පුළුවන් අපිට මේ IDLE එකෙත් අපි අර new file එකක් ගත්තට පස්සේ මෙතන අපිට පුළුවන්
අපේ කෝඩ් එක ලියලා මේක Python ෆයිල් එකක් විදිහට ලියලා ඊට පස්සේ කීබෝඩ් එකේ F5 ප්‍රෙස් කරන අපිට රන් කරගන්න පුළුවන්. දැන් ඔය විදිහට කරන්න පුළුවන්. එතකොට මේකට කියනවා ස්ක්‍රිප්ටින් මොඩ් එක කියලා. අපි IDE එක ගන්නකොට අපිට හම්බ වෙන Python ඉන්ටරැක්ටිව් මොඩ් එක මේක. මෙතෙන්දී අපි පාවිච්චි කරන ඉන්ටරැක්ටිව් මොඩ් එක මේක ඉන්ටරැක්ටිව් මොඩ් එක මේකට අපි ස්ක්‍රිප්ටින් මොඩ් එක කියලා කියනවා. ඔය ටික තමයි මුලින්ම කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඕන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක තියෙනවා. ඔය ටික තමයි අපි කලින් කතා කරලා තිබ්බේ. එතකොට අද අලුතෙන් කරන කොටස දැන් තමයි පටන් ගන්නෙ. කාගේ මයික් එක මියුට් කරන්න කාගේ හරි. හරි. හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා Python වල තියෙන data types ගැන. ඒ කියන්නේ අපිට තියාගන්න පුළුවන් data types මොනවද කියලා Python වලදී. එතකොට අපි මූලිකව කතා කරොත් එහෙම අපි ගාව තියෙනවා numbers කියලා. අපි දන්නා number තියාගන්න. එතකොට numbers තියාගන්න පුළුවන් types basic තුනක් තියෙනවා. එකක් තමයි integer. අපි දන්න integer numbers. ඊට පස්සේ floats කියන්නේ floating point එකක් තියෙන numbers. හරිද? ඊළඟ එක තමයි මේ complex numbers කියන අපි ඔය level කාලේ කතා කරපු complex numbers ම තමයි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට number එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්න මම print එකක් පාවිච්චි කරන්න. print 5. මෙතෙන්දි මම පාවිච්චි කරේ මේ පහ කියන්නේ int type එක කියන්නේ integer type එකේ data එකක්. හරිද? එතකොට දැන් මට තව මේ වගේ එකක් කරන්න පුළුවන්. මොකද ඕන? මෙයාගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොකක් හරි එක්ස්ප්‍රෙෂන් එකක් දීලා ඉවරලා ඒකේ අවුට්පුට් එක ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී හැදෙන්නේ integer type එකේ අවුට්පුට් එක. එතකොට මේ ඉන්ටරැක්ටිව් මොඩ් එකේ තියෙන තව විශේෂත්වයක් තමයි අපිට මේ print කියන එක හැම වෙලේම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට අපිට නිකම්ම අවුට්පුට් එක ගන්න පුළුවන්. එතකොට තව විශේෂත්වයක් තියෙනවා මෙන්න මෙහෙම. මම මෙතන පාවිච්චි කරේ ගුණ කිරීම මෙතනදී පාවිච්චි කරන්නේ බෙදීම. හැබැයි බෙදීමේදී මට පෙන්නනවා මේ විදිහට දශම සංඛ්‍යාවක් තියෙන. ඒ කියන්නේ මේ floating point එක කියලා අපි මේකට කියන්නේ floating point එකක් තියෙන සංඛ්‍යාවක් තමයි හම්බුනේ. දැන් හිතන්නකෝ මේකේ උත්තරේ මොකක් වෙන්නද? මේකේ උත්තරේ 2.0. හරි. ඒ කියන්නේ Python 3 වල ඉඳන් Python 3.0 වල ඉඳන් හඳුන්වලා දීලා තියෙන ඒගොල්ලෝ ක්‍රමයක් integers දෙකක් බෙදුනම. integer කියන්නේ මේ නිකිල දෙයක් බෙදුනට පස්සේ අපිට හම්බෙන්නේ floating point එකක් තියෙන number එක. float එකක් තමයි හම්බෙන්නේ. එතකොට අපිට පාවිච්චි කරන්න ඇත්තටම float පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. ඕක තමයි මේ තියෙන floats. එතකොට මේ තියෙන්නේ මේවා integers. ඊට පස්සේ අපිට තව පුළුවන් complex numbers පාවිච්චි කරන්න. මට මතක විදිහට මම හරි මේ විදිහට තමයි complex number එක දාන්නේ. sorry i නෙවෙයි j තමයි පාවිච්චි කරන්නේ complex numbers වලට. මේ තියෙන real part එක මේ තියෙන imaginary part එක. හරිද? complex numbers අපිට පාවිච්චි කරන්න පුළුවන් Python වලදී. එතකොට ඒවා අපි මෙන්න මේ විදිහට තමයි කෝඩ් කරන්නේ. හරිද? j තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ ඕක තමයි ඇවිල්ලා මේවා ටික. ඔය එක තමයි numbers වලට තියෙන data types ටික. එතකොට අපිට
ඕනම data එක type එක මොකක්ද කියලා දැනගන්න ක්‍රමයක් Python language එකේ එනවා built-in function එකක් විදියට. ඒ function එකට අපි කියන type කියන function එක. දැන් අපි දන්නවා Python වල තියෙන built-in function එකක් අපි කලින් දැනගත්තා print. ඊට පස්සේ අපි දැනගන්න function එක තමයි type කියලා කියන්නේ. හරි. ඒතකොට type කියන function එකට අපි මොකක් හරි input එකක්. අපි දැන් මේ function එක print කියන function එකේදී function එකේ නම ලිව්වා වරහණක් කරලා අපි ඒතකොට input එක විදිහට දෙන්නේ මොකද්ද? ඒක එයා පෙන්නපු එක තමයි print එකේදී කරන්නේ. නමුත් type එකේදී කරන්නේ අපි යාට මොකක් හරි data එකක් දුන්නොත් එහෙම ඒ data එකේ type එක මොකද්ද කියලා අපිට කියනවා. දැන් බලමු. මේ වගේ එකක් දුන්නොත් එයා කියනවා int කියන class එකට අයිති data එකක් තමයි අපි යාට පාස් කරේ කියලා පැරමීටර් එකක් විදිහට පාස් කරේ කියලා. දැන් බලමු අපි තව මොනවද තියෙනවද කියලා. මේක ගත්තොත් එයා කියනවා float එකක් කියලා. එතකොට මේක මේ දශම තිත කියන එක වෙලාවකට සාධාරණයි වෙලාවකට සාධාරණ නැහැ. ඒ හේතුව තමයි දැන් අපි මේකට කියන්නේ අපි floating point එක කියලා. දශම තිත කියලා කියන්නේ අපි මේ පාවිච්චි කරන්නේ දශම සංඛ්‍යා නිසා. ඒ කියන්නේ 10 පාදයට අදාළ සංඛ්‍යා නිසා. දෙකේ පාදේ සංඛ්‍යා පාවිච්චි කරන්න මේක කියන්නේ අපි දෙකේ පාදේ තිත කියලා. ඊට පස්සේ අටේ පාදේව පාවිච්චි කරොත් එහෙනම් මේක අපි මේකට පොදුවේ හඳුන්වන්නේ floating point එක කියලා. එතකොට මෙතෙන්ද අපි දශම තිත කියලා අපි කියන්නේ මේ දශම සංඛ්‍යා පාවිච්චි කරන හින්දා. එතකොට ඒකයි අපිට මේ දශම තිත තියෙන සංඛ්‍යාව float එකක් විදිහට හඳුනා ගන්න. අපිට තව තියෙනවා complex numbers බලමු. ඒ අඳුරගන්න අපි complex number එකක් දුන්නා. ඒක complex කියන data type එක කියලා. එතකොට තව තියෙනවා boolean කියලා data type එකක්. ඒ කියන්නේ true or false කියන දෙක පාවිච්චි කරන type එකක් තියෙනවා. ඒකට කියනවා boolean කියලා. boolean කියන්නේ int type එකේම sub type එකක් කියලා කියන්න පුළුවන්. මේ data type එකක් කියලා කියන්න පුළුවන්. බලමු මේක. ඒක අඳුර ගන්නවා අපි true හරි එහෙම නැත්නම් false වගේ එකක් දුන්නොත් එහෙම ඒ අඳුර ගන්නවා ඒක ඇවිල්ලා boolean type එකේ කියලා. එතකොට අපි තව පාවිච්චි කරන එකක් තියෙනවා ඒ තමයි strings. අපි මොනවා හරි අපේ keyboard එකේ තියෙන characters ප්‍රමාණයක් එක දිගට දෙනවා නම් මේ විදිහට මේ වගේ එකක් ඇවිල්ලා අපි string එකක් කියලා කියනවා. ඒ කියන්නේ වචන කීපයක් හරි අකුරු කීපයක් වචන කීපයක් කොහොමද keyboard එකේ තියෙන මේ අකුරු ටිකක එකතුවක් අපි කියනවා string එකක් කියලා. ඒතර මේක යා string type එක කියන string type එක කියන එක. හරි. ඔය තමයි මේ කතා කරගන්න තියෙන ඉස්සල්ලාම data types විදිහට. එතකොට මේ data types වලට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. දැන් හිතන්න මෙන්න මෙහෙම. අපිට පුළුවන් integer type එකේ වුණා මේ විදිහට ගුණ කරන්න ඊට පස්සේ එකතු කරන්න ඔය වගේ කරන්න පුළුවන්. ඒතොර හැම වෙලේම මතක තියාගන්න ඕනේ බෙදීමකින් අපිට හම්බෙන්නේ අනිවාර්යෙන් float number එකක්. ඒ කියන්නේ හරියටම බෙදෙන සංඛ්‍යාවක් වුණත් අපිට හම්බෙන්නේ float එකක්. හරිද? ඒක තමයි Python වල තියෙන විශේෂත්වය. අපිට හම්බෙන්නේ float එකක්. මේ වගේ ඒවා exam එකේදී සෑහෙන්න ඇහෙනවා. ඊට පස්සේ strings වලදී මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන් අපිට. strings අපිට පුළුවන් මේ විදිහට එකතු කරන්න. මේ විදිහට එකතු කරලා අපිට එක string එකක් ගන්න පුළුවන්. හරි. ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කරන්න බෑ. දැන් මේ වගේ දෙයක් කරන්න බෑ අපිට. string එකක් එක්ක integer type එකේ data එකක් එකතු කරන්න බෑ. හරි. ඔය වගේ දේවල් කීපයක් අපිට කරන්න පුළුවන්. Python වලදී. ඊට පස්සේ මම තව එක built-in function එකක් කියලා දෙන්නම්.
len කියන ෆන්ක්ෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනම ස්ට්‍රින්ග් එකක තියෙන දිග හොයාගන්න. len කියන ෆන්ක්ෂන් එකට අපි දෙන්න ඕන ස්ට්‍රින්ග් එකක් විතර නෙවෙයි ඕන ඔබ්ජෙක්ට් එකට පාස් කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් වර්ග තියෙනවා මම ඒවා ඉස්සරහට කියන්න. දැනට අපි ස්ට්‍රින්ග් එකක් පාවිච්චි කරමු. මේකෙදි පුළුවන් අපිට එයා කරන්නේ අපි මොකක් හරි ස්ට්‍රින්ග් එකක් දුන්නොත් එහෙම මේ ස්ට්‍රින්ග් එකේ තියෙන දිග කැරක්ටර්ස් කීයක් තියෙනවද කියන එක අපිට දෙන එක තමයි මේ ෆන්ක්ෂන් එකෙන් කරන්නේ. එතකොට තව එක built in function එකක් එතකොට අපි කතා කරා len කියන ෆන්ක්ෂන් එක. හරිද? එතකොට මේකෙන් එන්නේ integer එකක් නිසා අපිට මේ මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැඩේ ලීගල්ද? මෙහෙම කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලංකා කියන වචනේ තියෙන characters ගාන එන්නේ integer එකක්. integer එකට අපි integer එකක් එකතු කරන්න පුළුවන්. ඒතර අපි බලමු integer එකට float එකක් එකතු කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. ඒතර අපිට float එකක් තමයි හම්බෙන්නේ. අපි බලමු පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන්න ඕන නමුත් අපිට හම්බෙන්නේ float එකක්. හරිද? ඒතර float එකක් එකතු කිරීමෙන් අපිට හම්බෙන්නේ float එකක්. ඔය වගේ පොඩි දේවල් exam එකේදී අහනවා. ඒ නිසා ඒ වගේ ඒවා පොඩක් මතක තියාගන්න. ඒතකොට දැන් මෙහෙම දුන්නොත් එහෙම එතන සංඛ්‍යාවක් තියෙනවා. නමුත් තියෙන උඩුකොම 80. උඩුකොම 80 නම් තියෙන්නේ මෙයා අඳුරගන්නේ මේක string එකක් විදිහට. එතකොට අපිට පුළුවන් strings කියනවා define කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ওই විදිහට උඩුකොම 80 එහෙම නැත්නම් උඩුකොම 3ක් දාන්න පුළුවන්. උඩුකොම 3ක් දාලා මේ විදිහට දාන්න පුළුවන්. එහෙම දැම්මම තේ string එකක් විදිහට හඳුනා ගන්නවා. අපිට තනි උඩුකොමාව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ double quotation පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙවිදිහටම අපිට කරන්න පුළුවන්. ඒතර ඕක ඕන වෙනවා එක එක වැඩවලදී ඉස්සරහට කෝකද පාවිච්චි කරන්න කියන එක ඔයා කරන වැඩෙත් එක්ක ඔයාලට තීරණය කරන්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා වැදගත් සංකල්පයක් ගැන කතා කරන්න objects කියන දේවල් ගැන. හරි. දැන් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මිනිස්සෙක් කියලා එක්කෙනෙක් ගත්තොත් එහෙම මේ මිනිස්සයාට තියෙනවා මෙයාට වර්ගයක් තියෙනවා. ඒ හිතන්න මේ ඉන්නේ මිනිස්සෙක්. එයාගේ වර්ගය මිනිස්සෙක්. ඒතකොට අපිට තව ඕනනම් මොනවා හරි දෙයක් විදිහට අපිට මෙයාව වෙන් කරන්න පුළුවන්. ඒ හිතන්නකෝ මෙයා ශ්‍රී ලාංකිකයෙක් කෙනෙක් කියලා අපිට ශ්‍රී ලාංකික කියලා කියන්න පුළුවන්. කියන්නේ එයාගේ ටයිප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාට අනන්‍යතාවයක් තියෙනවා. අනන්‍යතාවය තමයි එයාට නමක් තියෙනවා. හරිද? ඒ වගේ අපිට ඔබ්ජෙක්ට් එකක් අඳුරන්න පුළුවන් මොනවා හරි දෙයක්. හරිද? දැන් බෝලයක් කියලා ගත්තොත් එහෙම මේක අපිට ක්‍රීඩා කරන්න අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් බෝලයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකක් හරි එයාගේ ටයිප් එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මෙයාගේ ඩෙන්ටිටි එකක් තියෙන්න පුළුවන්. මොකක් හරි නම්බර් එකක් තියෙන්න පුළුවන් මෙයාට. එහෙම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ විශේෂතා තියෙනවා. කලර්ස් තියෙනවා. කලර් එකක් තියෙනවා. රතු පාට කියන්නේ එයාගේ කලර් එකක්. ඔය වගේ තමයි ඔබ්ජෙක්ට් එකක් කියන එක ඕනම දෙයක් අපිට එයාට ඩෙන්ටිටි එකක් කියන්න පුළුවන්. එයාගේ වර්ගයක් තියෙනවා. ඒ වගේම එයාට මොකක් හරි අගයක් තියෙනවා. හරිද? ඔය වගේ එකක් තමයි අපි ඔබ්ජෙක්ට් එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට Python වලදී අපිට ඔබ්ජෙක්ට් විදිහට මොකක් හරි මම ඩිෆයින් කරන විදිහ පෙන්නන්න ඔබ්ජෙක්ට් එකක් හදන්න පුළුවන්. අපිට ඒ ඔබ්ජෙක්ට් එකට අපි අර කලින් කතා කරපු ඕනම data type එක දෙයක් assign කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි x කියලා ඔබ්ජෙක්ට් එකක් හදාගත්තොත් එහෙම එයාට දෙන්න පුළුවන් මේ විදිහට string එකක් දෙන්න පුළුවන්, integer එකක් දෙන්න පුළුවන්, float එකක් දෙන්න පුළුවන්, boolean එකක් දෙන්න පුළුවන්, ඔය ඕන එකක් දෙන්න පුළුවන්. හරි. අපි ඒක කරලා බලමු ඉස්සරහට කොහොමද දෙන්නේ කියලා. ඊට පස්සේ මම අර කියපු identity කියන එකයි, type කියන එකයි, value කියන එකයි ගැන අපි කෝඩ් එකෙන්ම කතා කරමු. අපි Python වලදී ඔබ්ජෙක්ට් එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම අපි ඔබ්ජෙක්ට් එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ. මම මෙතනදී x කියන එක පාවිච්චි කරන්න. ඒකල x සමානයි කියලා අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකේ value එක දෙන්න. මම මෙතෙන් දෙනවා 5 කියලා. දැන්
ඔය x කියන එක ටයිප් කරොත් එහෙම අපි යාට එයා අපිට දෙනවා x5 කියන වැලියු එක. මම නික y කියලා දාලා බලන්න. එතකොට එයා කියනවා y කියන එක not defined. අපිට define කරපු object එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට object එක define කරන්නේ සාමාන්‍ය විදිහට object එකට නමක් දෙනවා දීලා ඉවරලා එයාට දාන්න පුළුවන් value එකක් දෙනවා. දැන් x වල value එක 4. කලින් එයාගේ x වල value එක 5 තිබ්බේ. දැන් x වල value එක ඇවිල්ලා 4 කියලා මාරු වුණා. දැන් අපි ගමු y කියලා එන්ටර් කරොත් එහෙම ආපහු not defined. මොකද මම y කියන එක නම තාම define කරේ නැහැ. මම y ට දානවා 9. ඒ කියන්නේ string එකක් දැම්මේ. මම y කියන එක දැන් ඉල්ලුවොත් එහෙම එයා අපිට y කියන object එකක් අලුතෙන් හදලානේ තියෙන්නේ අපි දැන්. මෙතෙන්දී object එක හැදුවා. එයාගේ තියෙන value එක අපිට මේ විදිහට දෙනවා. එතකොට අපිට පුළුවන් දැන් ඔය මම කියවන ඕනම object එකක තියෙනවා identity එකක් තියෙනවා. ඊට පස්සේ එයාගේ value එකක් තියෙනවා. ඊට පස්සේ එයාගේ type එකක් තියෙනවා. එතකොට අපි ඉස්සල්ලාම මේ value එක ගැන තමයි කතා කරේ. අපි object එකක් හදනවා. ඒ හදපු object එකේ value එක මේ විදිහට එළියට ගන්න පුළුවන්. මෙතන y කියලා object එකක් හදුවා. එයාගේ value එක මේ විදිහට ගන්න පුළුවන්. දැන් අපිට මේකම පාවිච්චි කරන්න පුළුවන් මේගොල්ලන්ගේ type එක ගන්න. හරිද? දැන් මෙහෙම ගමු අපි. type x x කියන object එකේ type එක මොකක්ද කියලා මම අහන්නේ. දැන් x කියන එක්කෙනා ගාව තියෙන 4 කියන value එක. ඒ කියන්නේ x කියන්නේ දැන් integer type එකේ object එකක්. x කියන නමෙන් ඉන්නේ integer කියන type එකේ object එකක්. එතකොට type y කියන එක්කෙනාගේ ඉන්නේ string type එකේ object එකක්. y කියන නමෙන් ඉන්නේ string type එකේ object එකක්. ඕනම තැනකදී අපි code එක define නොකරපු කෙනෙක්ව අපි පාවිච්චි කරනවා නම් එයා අර error එක දෙනවා. set is not defined කියන එක දෙනවා. හරිනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා අපි දැන් value එක ගැන කතා කරා, type එක ගැන කතා කරා. ඊළඟට object එක Python object එක තියෙනවා identity එක කියලා. එයාට අදාළ identity එකක් තියෙනවා. අපිට identity එක බලන්න පාවිච්චි කරන්න පුළුවන් තව built-in function එකක් තියෙනවා. ඒක තමයි id. id කියන function එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනම object එකක identity එක පරීක්ෂා කරන්න. හරිද? එතකොට මම කියපෝ ඔය built-in functions ඔක්කොම වගේ මතක තියාගන්න. ඒවා ඕන වෙනවා ඉස්සරහ වැඩවලට. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි print කතා කරා. ඊට පස්සේ type කතා කරා. len කතා කරා. දැන් අපි කතා කරනවා id කියන function එක. එතකොට id කියන function එකේ param එකක් විදිහට අපි දෙන්න ඕන මොකක් හරි object එකේ නමක්. දැන් මම මෙතන දෙනවා x කියන object එක. එයාගේ id එක බැලුවොත් එයා අපිට මෙන්න මේ විදිහට id එකක් දෙනවා. මෙන්න මේ id එකේ තමයි මෙන්න මේ object එක තියෙන්නේ කියලා. එතකොට ඕක දෙන්නේ memory computer එකේ තියෙන memory locations වල මම ඒ කියන මෙතනින් පස්සේ කියලා දෙන්නම්. එතකොට මේ memory location එකට අදාළ id එක තමයි අපිට මේ පෙන්නන්නේ. එතකොට x කියන එක කෙනා ඉන්නේ මෙතන. හරි. ඊට පස්සේ අපි බලමු y කියන එක කෙනා. y කියන එක කෙනාට අරයට වඩා වෙනස් සංඛ්‍යාවක් තමයි හම්බුනේ. තේරුණාද? දැන් මෙයා x කියන එක කෙනා එක object එකක්, y කියන එක කෙනා y කියන නමෙන් ඉන්නේ තව object එකක්. හරි. මම ඔය නමෙන් ඉන්නේ කියන එක පැහැදිලිව කිව්වේ හේතුවක් එක්ක. මම ඒක ඊළඟට කියලා දෙන්නම්. දැන් බලන්න මෙන්න මෙහෙම වැඩක් කරමු. x සමානයි 4 කියලා දාලා ඉවරලා මම enter කරලා ඉවරලා මම කියනවා මට id එක දෙන්න කියලා x ගේ. හරිද? එතන මට හම්බුනේ මෙන්න මේ id එක. මම දැන් කියනවා x සමානයි 10 කරන්න කියලා. කරලා ඉවරලා මම අහනවා id එක. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. එකම object එක එකම නමෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ x කියන නමෙන්ම object දෙක මේ මෙතන පෙන්වන්නේ. නමුත් object දෙකක් තියෙන්නේ මේ. පේනවද? 4 කියන value එක තියෙනකොට තිබ්බ එක object එකක්. 10 කියන value එක තියෙනකොට තියෙන වෙන object එකක්. අපි දැන් බලමු දැන් තව පොඩි වැඩක් කරලා. ඔම z කියන එක කෙනාට දානවා 10 කෙනාගේ. හරි. දැන් z කියන නමෙන් ඉන්න object එක 10. එයාගේ id එක බලමු. අන්න බලන්න.
දැන් z කියන එක්කෙනාගේ identity එකයි x කියන එක්කෙනාගේ identity එකයි සමාන වුණා. හේතුව ඇයි? එයාගේ තියෙන value එක සමානයි. තේරුණාද? ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ අපිට. ඉස්සලාම අපි x ගේ 4 කියලා තියෙනකොට අපිට ආවේ එක ID එකක්. ඒකම 10 කරාට පස්සේ අපිට ආවේ වෙන ID එකක්. හැබැයි 10 කියන value එකම තියෙන වෙන නමක් තියෙන object එකක් දැම්මට පස්සෙත් අපිට එන්නේ මේ යගේම තමයි. ප්‍රශ්නයක් තියෙනවනේ. ඕක check කරන්න. තව operator එකක් තියෙනවා Python වල අපිට ඒකට is කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අහන්න පුළුවන්. x is z කියන එකෙන් අපිට කියන්නේ x උත් x කියන object එකත් y x කියන නමෙන් ඉන්න object එකත් z කියන නමෙන් ඉන්න object එකත් දෙකම එකයිද කියලා බලන්න පුළුවන් අපිට is කියන එක පාවිච්චි කරලා. එතකොට දැන් මට මෙහෙම කියන්න පුළුවන් x is y කිව්වොත් එමේ යාමට දෙන්නේ false කියලා. හැබැයි දැන් මම වෙනස් කරනවා පොඩ්ඩක්. z කියන එක නගේ අගේ වෙනස් කරනවා. දැන් මම අහනවා x is z කියලා. එතකොට යා false එකක් දෙන්න ඕන නම් අපි බලමු id එක z ගේ. අන්න මෙතෙන්දී වැදගත් දෙයක් කියනවා මම එකේ මෙතන මට වෙච්ච ප්‍රශ්නේ මම ඔයාලට ආපහු පාරක් කියලා දෙන්නම්. ඔය සෙට් එක තියෙන්නේ වෙන ID එකක්. මේක මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් draw එකකින්. මට විනාඩියක් දෙන්න. Record is stop කරන්න recording එපා. හරි. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා? hello ඔව් පේනවා සර්. හරි. මෙන්න මෙහෙමයි. හරි. හරි. මම ඉස්සල්ලාම කරා මෙන්න මෙහෙම එකක්. x equal 4 කියලා ලිව්වා. ඊට පස්සේ ඊට පස්සේ x equal 10 කියලා දැම්මා. ඊට පස්සේ z equal 10 කියලා දැම්මා. ආයෙ මොනවද කරේ? ඊට පස්සේ z equal 20 කියලා දැම්මා. හරි. ඔය ටික තමයි කරන්නේ. දැන් එතකොට මම Python programming language එකට මෙන්න මේ පළවෙනි code line එක දුන්නාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේක run වෙනකොට පළවෙනි line එක run වෙනකොට එයා කරන්නේ අපි ඉල්ලනවා x කියන නමෙන් අපිට object එකක් හදලා දෙන්න කියලා 4 කියන value එක දාලා. එතකොට එයා කරන්නේ අපි computer එකේ තියෙන මෙන්න මෙහෙම memory locations. එයාගේ කොහේ හරි තැනක් තියෙනවා. ඒ තැන මෙහෙම අපි හිතන්න ගොඩාක් memory locations තියෙනවා. ඒ locations වලට IDs තියෙනවා. හරිද? එතන මෙයාගේ ID එක 1000 මෙයාගේ ID එක 1000 දෙක මෙහෙම නෙමෙයි තියෙන්නේ මීට වඩා වෙනස්. නමුත් අපිට තේරුම් ගන්න ලේසි වෙන විදිහට මම මෙහෙම කියනවා. හරිද? මේ විදිහට memory locations තියෙනවා. අපි ඉස්සෙල්ලාම code line එක කිව්වා x equal 4 කියලා අපිට x කියන නමෙන් object එකක් හදලා දෙන්න කියලා. එයා කරන්නේ අපේ තියෙන මේ computer එකේ memory locations වලින් free memory location එකක් බලලා ඒ free memory location එකට ගිහිල්ලා වෙලා එයා value එක දානවා 4 කියලා value එකක් දානවා. දාලා ඉවරලා අපිට x කියන name එක හදලා දෙනවා මෙන්න මේ object එක. හරිද? එතකොට අපි x කියන නමෙන් කතා කරොත් එහෙම එයා කරන්නේ මෙන්න මේ link එකේ තියෙන 1001 කියන ID එක තියෙන object එකේ value එක තමයි එකට
යනකොට එයා කරන්නේ මෙන්න මේ රිලේෂන් එක අයින් කරලා දාලා අලුතෙන් එකක 10 කෙනාගේ දාලා එයාට රිලේෂන් එකක් හදලා දෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. බලන්න කෝඩ් ලයින් එකේ ඉස්සල්ලාම අපේ තිබ්බනේ x = 4 කියලා දාලා ඉවරලා මම id එක බලනකොට මට පෙන්නේ මෙන්න මෙයාගේ id එක. මෙන්න මේ id එක තමයි ඉස්සල්ලාම මට පෙන්නේ. දෙවෙනි වතාවේ මම අගේ වෙනස් කරාට පස්සේ මට පෙන්නේ මෙන්න මේ id එක. ඒ කියන්නේ ඊළඟට හදපු ඔබ්ජෙක්ට් එකේ id එක තමයි මට පෙන්නේ. ඊළඟ කෝඩ් ලයින් එක බලන්න තියෙනවා z = 10 කියලා. හරිද? එතකොට එයා කරන්නේ ඉහින් බලනවා 10 කියන අගේ තියෙන ඔබ්ජෙක්ට් එකක් දැනට තියනවාද කියලා. එහෙම තියෙනවා නම් එයා කරන්නේ z කියන name එක මට හදලා දෙනවා තියෙන ඔබ්ජෙක්ට් එක. ඒකයි x කියන එක්කෙනාගේ id එක බලනකොටයි z කියන එක්කෙනාගේ id එක බලනකොටයි මට එකම id එකක් ආවේ මෙන්න මේ හේතුව හින්දා. හරිනේ? ඔක හොඳ පැහැදිලිව අවබෝධ කරගන්න ඔන්න ඔය හේතුව හින්දා තමයි ඒක ආවේ. ඊළඟට මම කරේ z = 20 කියලා දැම්මා. එතකොට එයා කරන්නේ මෙන්න මේ රිලේෂන් එක අයින් කරනවා 20 කලින් තියෙනවද කියලා බලනවා 20 නැහැ කලින්. ඒ නිසා 20 කියලා දාලා අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා වෙන මෙමරි ලොකේෂන් එක. ඒකලා ඒකට මෙයාගේ රිලේෂන් එක හදනවා. හරිද? එතකොට මම z එකේ id එක බලනකොට මට වෙන id එකක් තමයි ආවේ. දැන් මම මෙයාගෙන් අහුවොත් එහෙම x is z කියලා එයා බලන්නේ x ගේ z ගේ දෙන්නගේම මෙමරි ලොකේෂන් එක එකයිද කියලා. මේ දෙන්නගේ මෙමරි ලොකේෂන් එක එකයි නේද? ඒ කියන්නේ IDs දෙක එකයි නම් මෙයා මට true කියලා කියනවා. දැන් මේ වෙලාවේ හැටියට නම් මේක ඇවිල්ලා false කියලා තමයි එන්නේ. හරි. මේක අර කලින් විදිහට මෙන්න මෙහෙම තිබ්බා නම් ඒ කියන්නේ දෙන්නගේම අගේ 10 කියලා තිබ්බා නම් එයා එක මෙමරි ලොකේෂන් එකේ ඉන්නේ. එහෙනම් මට true කියලා output එක දෙනවා. හරි. ඔතනින් අපි ඔබ්ජෙක්ට්ස් ගැන කතා කරලා ඉවරයි. තව තියෙනවා කතා කරන්න කීපයක්. කොහොමද හරි මෙන්න මේකත් මම චුට්ටක් කියලා ඉන්න. මේ අපි දානවනේ නමක් x z ඔය එක එක නම් වලින් අපි දානවනේ නමක්. මේවට අපි කියනවා variable කියලා. variable කියලා කියනවා. ඔය වචනේ මතක තියාගන්න variable එක කියලා කියනවා. variable කියන එක අපි අර A-level කාලේ ඔය maths වලදී අපි පාවිච්චි කරන xy වගේ තමයි මේ එයාගේ අගේ අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් මම කලින් කරේ x = 4 කියලා දුන්නා. දෙවෙනි වතාවේ x = 10 කියලා දුන්නා. ඒතර ඔබ්ජෙක්ට්ස් අලුතෙන් හැදිලා ඒවා ලින්ක් වෙනවා තමයි. නමුත් අපිට පුළුවන් variable එකේ value එක වෙනස් කරන්න. x = 4ක් දෙන්න පුළුවන්, x = 10 කියලා දෙන්න පුළුවන්, x = අපිට වචනයක් දෙන්න පුළුවන්. ඒ වගේ ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක ASCII. හරි. ඔතනට එනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? මොකද මේ කැල්ල ක්ලියර් කරගෙන ඉස්සරහට යන්න ඕන. හෙලෝ. හෙලෝ. අවුලද? එහෙනම් හරි. ඔයාලට අවුලක් නැද්ද එතෙන් යනකම්? නෑ නෑනේ. එතකොට data types ගැන අපි කලින් කතා කරා. ඊට පස්සේ අපි දැන් objects ගැන කතා කරා. objects වල ප්‍රශ්නයක් නැන්නේ. මේවා අනිවාර්යෙන් ප්‍රශ්න ඇහෙන තැන්. ඒ නිසා මම මේ බර කරලා කියනවා. අවුලක් නැන්නේ. හරි. අවුලක් නෑ. හරි. මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔවයි. ඔව් පේනවා. එතකොට අපිට පුළුවන් අර දැන් හරි ඔබ්ජෙක්ට්ස් ගැන තියෙන කතන්දරේ හරි දැන් අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකකට දැන් මම කියන variable එකක් අපිට මෙන්න මේ විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. හරිද? එතකොට මේකට නීති රීති කීපයක් තියෙනවා variable එකක් ඩිෆයින් කරන විදිහට. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් variable name එකක් පටන් ගන්න ඕනේ
ඉංග්‍රීසි කැපිටල් හෝ සිම්පල් ලකුරකින් නැත්තම් අපිට පුළුවන් අන්ඩර්ස්කෝර් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්න මෙන්න මෙහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපිට ඔබ්ජෙක්ට් එකක් හදන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? කැපිටල් ලකුරක් ඉන් පටන් ගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපිට අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්න පුළුවන්. අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔය කියන කොටස් තුනෙම. ඒ කියන්නේ කැපිටල් ලකුරකින්, සිම්පල් ලකුරකින්, එහෙමත් නැත්නම් අන්ඩර්ස්කෝර් එකකින් විතරයි අපිට variable name එකක් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට පාවිච්චි කරන්න පුළුවන් මේ name එකට පාවිච්චි කරන්න පුළුවන් simple capital ඊට අමතරව underscore කියනවා විතරයි. හරිද? ඊට පස්සේ මේ numbers පාවිච්චි කරන්න පුළුවන්. පටන් ගන්න බෑ number එකකින්. නමුත් මැදට number එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. name 1 කියලා පාවිච්චි කරන්න, name 2 ඔය වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ තියෙන ඒවා case sensitive. දැන් උදාහරණයක් විදිහට මම name කියන එකේ තියෙන එක බැලුවොත් එහෙම. name කියන variable එකේ තියෙන ගිහාන් කියලා. හරි? capital N වලින් පටන් ගත්තොත් එහෙම අපිට තියෙන්නේ ජිහාන් කියලා. ওই දෙකේ තියෙන දෙක. හරි? එතකොට Python case sensitive language या case sensitive normal language තියෙනවා. Python කියන්නේ case sensitive language එක. එතකොට එයාට capital වලින් simple වලින් දෙන ඒවා එයා වෙනස් විදියට තමයි හඳුනාගන්නේ. ඊළඟට reserved words පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට if then අපිට මෙහෙම පාවිච්චි කරන්න බෑ. තේරුණාද? අපිට reserved word පාවිච්චි කරන්න බෑ. if කියලා තියෙනවා then නෙවෙයි. if තියෙනවා elif තියෙනවා for while ඔය වගේ තියෙනවා reserved word. ඒ කියන්නේ Python language එක විසින් පාවිච්චි කරන වචන අපිට පාවිච්චි කරන්න බෑ. object name එක. එහෙමත් නැත්නම් variable එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. හරිද? ඔන්න ඔය කියන ටික මතක තියාගන්න. දැන් අපිට number එකකින් පාවිච්චි කරන්න බෑ. පටන් ගන්න බෑ. ඒ කියන්නේ ඔය මේවට අපි syntax error එකක් එනවා. මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න බෑ කියලා. හරි. ඔය විදිහට තමයි object වල variable වල name එක හරිය විදිහට define කරන්න. ඊට පස්සේ අපි define කරලා පස්සේ ඕනම දෙයකට පාවිච්චි කරන්න කියලා. දැන් මෙන්න මේ විදිහට a equals 5 b equals 10 කියලා පාවිච්චි කරලා පස්සේ අපිට පුළුවන් a plus b විදිහට මේ විදිහට expressions වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය අර මම කලින් කියපු data types වලට වෙන දේවල් ටික මෙතෙන්දිත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම c equals i කියලා අපිට පුළුවන් මේක මේ විදිහට පාවිච්චි කරන්න. string එකක් මම එක ගුණ කරනවා integer එකක් තියෙන variable එකකින්. හරිද? මට ඒතර මෙන්න මේ වගේ output එකක් ගන්න පුළුවන්. හරිද? නමුත් මේ වගේ වැඩක් කරන්න බෑ. තේරුණානේ? අපිට පුළුවන් string එකක් ගුණ කරන්න පුළුවන්, බෙදන්න බෑ, අඩු කරන්න බෑ, එකතු කරන්න බෑ, ගුණ කරන්න පුළුවන්. හරි? ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට එකතු කරන්නත් පුළුවන් නේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. මේ විදිහට අපිට එකතු කිරීමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි අර කලින් කතා කරලා data types වලට කරන්න පුළුවන් ටිකම ඒ data type එකකින් අපි හදන object වලට කරන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා mutability කියලා. හරිද? ඒ කියන්නේ අපි ඔය හදන objects මම අර කලින් අර පොඩි diagram එකක් ඇඳලා පෙන්නන්නේ ඒ හදන object වලට ඒ object වල හැම object එකේම අගය අපිට වෙනස් කරන්න බෑ. හරිද? ඒ කියන්නේ integer type එකේ object එකක් හදුවොත් එහෙම අපිට integer type එකේ හදන object වල
අගේ වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඔබ්ජෙක්ට් එකේ අගේ වෙනස් කරන්න බෑ. දැන් x equal 4 කියලා පස්සේ x equal 10 කියලා දැම්මම ඔබ්ජෙක්ට් එකයි වෙනස් වෙන්නේ. නමුත් ඒ ඔබ්ජෙක්ට් එකේ අගේ වෙනස් කරන්න බෑ. හැබැයි තව data types තියෙනවා list කියලා. list වගේ data type එක අපිට පුළුවන් අගේ වෙනස් කරන්න. ඒ කියන්නේ ඔය ඔබ්ජෙක්ට් එකේ අගේ වෙනස් කරන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහට list පාවිච්චි වෙනකොට කතා කරමු. හරි. හරි ඔය ටික තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් mathematical arithmetic and algebraic expressions තියෙනවා. ඒවා අපි කලින් කතා කරා. ඒවා ඕනනම් මෙන්න මේ වගේ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් Python වලදී ඕනම වැඩක් කරන්න. ඊට පස්සේ දැන් මෙහෙම ගත්තොත් එහෙම මේකේ output එක මොකක්ද? මේ වගේ සුළු වෙන පිළිවෙලක් තියෙනවා. ඉස්සල්ලාම මේක ලියලා තියෙන පිළිවෙලට නෙමෙයි සුළු වෙන්නේ. අපි අර maths වලදී කතා කරන්නේ BODMAS කියලා ක්‍රමයක්. අන්න ඒ විදිහට තමයි මේකෙත් වැඩ කරන්නේ. ඒතකොට මේ වගේදී bracket ඉස්සල්ලාම සුළු වෙනවා. ඊට පස්සේ තව ඔය දැන් අපි හිතන්න බලයක් තියෙනවා කියලා අපිට බලයක් මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. දෙකේ තුන්වෙනි බලය කියන එක මේ විදිහට තමයි පෙන්වන්නේ. හරිද? දෙවෙනියට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ඒවා. හරිද? එක්ස්පොනන්ට් නේද? කියන්නේ එක්ස්පොනන්ට් තමයි දෙවෙනියට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම එකවර සිද්ධ වෙනවා. ඊට පස්සේ අඩු කිරීම එකතු කිරීම කියන දෙක එකවර සිද්ධ වෙනවා. දැන් මෙහෙම තිබ්බොත් එහෙම ඔතේ මේ වගේ උත්තරයක් තමයි අපිට හම්බෙන්නේ. හරිද? ඔය වගේ එකක් එනවා. එතකොට අපිට මුලින් එකතු කිරීම කරගන්න ඕන නම් අපිට දාන්න පුළුවන්. අපි අර සාමාන්‍ය විදිහට කතා කරන විදිහට වරහන් දාලා එක්ස්ප්‍රෙෂන් එක ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට වැඩ කරනවා. ඔය විදිහට වැඩ කරනවා. ඕක තමයි සාමාන්‍ය මේ maths වලදී Python වලදී අපිට maths පාවිච්චි කරන්න පුළුවන් ඔය විදිහට. ඊට පස්සේ තව තියෙනවා මෙන්න මේ වගේ දේවල්. මෙයා අපිට ලබා දෙන්නේ යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් තමයි දශම සංඛ්‍යා ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් තමයි මේ වගේ උත්තරයක් තමයි අපිට හම්බෙන්නේ මෙන්න මේ විදිහට හරියට බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් දුන්නොත්. එතකොට අපිට කතා කරන්න තියෙනවා ඩිවිෂන්ස් වර්ග දෙකක්. මේ තමයි අපි පාවිච්චි කරන normal division එක. ඊට පස්සේ තියෙනවා floor division කියලා එකක්. floor division එක අපි පෙන්වන්නේ මෙන්න මේ ස්ලෑෂ් එක දෙපාරක් දාලා. හරිද? මේකෙදි වෙන්නේ මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුනත් පස්සේ එන පූර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතෙන්දී නම් 4.66 නේ අපිට උත්තරය ආවේ. ඒකේ පූර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන් floor division එකකින්. එහෙම නැත්නම් integer division කියලාත් මේකට කියනවා. අපිට උත්තරය ගන්න පුළුවන්. තව එකක් තියෙනවා. මේක නම් හඳුනන ගොඩක් කට්ටිය. modulus එක, mod එක. අපිට පුළුවන් මේ සංඛ්‍යාව round off වෙන එකක්ද වෙන්නේ? නෑ round off නෙවෙයි වෙන්නේ මල්ලි. integer විතරයි. දැන් ඔයා ගන්නකො මෙහෙම එකක්. 9 බෙදීම 10 කියන උත්තරය අපිට එන්නේ 0.9 නේ. අපි ගත්තොත් 19 බෙදීම 10 අපිට 1.9. මේකේ floor division එක ගත්තොත් එහෙම අපිට එන්නේ 1. round off නෙවෙයි වෙන්නේ integer part එක විතරයි එන්නේ. හරිනේ? ඒතකොට numerator එක වගේ දෙන්නේ මොකද? ඔව් අපි අර මිශ්‍ර අපි පොඩි කාලේ ලියන්නේ මිශ්‍ර භාග කියලා මතකද? ක්‍රමයකට ලියන්නේ. මේක මේකෙන් බෙදලා ඉවරලා එන පූර්ණ සංඛ්‍යාව දාලා ඉතුරු සංඛ්‍යාව උඩින් ලියන්නේ. හරි. ඕක තමයි මේ තොරේ කියන පූර්ණ සංඛ්‍යාව තමයි මේකේ තියෙන්නේ. මේක අපිට ඔය floor division කියන එක මේ මෙතෙන්ද විතර නෙවෙයි maths වලදී උනත් කතා කරන්න ඉන අවස්ථාවෙන් දැන් මෙහෙම 19 කියන එක බෙදීම 10 කියලා දැම්මොත් එහෙම අපි ඔක මෙතනින් බෙදලා ඉවරලා 10 ඒවා 1යි ඊට පස්සේ 10න් 9 කියලා ලියන්නේ මේ මිශ්‍ර භාග අන්නේ ලියනකොට මෙන්න මේ කැලේ පූර්ණ සංඛ්‍යාව තමයි අපිට floor division එකේදී හම්බෙන්නේ. හරි. ඊට පස්සේ එතකොට modulus එක කියන්නේ
මොඩියුලස් එක ප්‍රතිශත ලකුණෙන් අපි දක්වන්නේ ඉතිරි බෙදලා යන ඉතිරි ගන්න. ඕක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැන් ප්‍රථම සංඛ්‍යාව වගේ එකක් හොයන්න වෙලාවට ඕක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හරි. හරි මම තව ඔයාලට කියලා දෙන්නම් තව මේ built-in function එක. abs කියලා function එකක් තියෙනවා. මේ abs කියන function එකෙන් වෙන්නේ absolute value එක අපිට හම්බ වෙනවා. දැන් absolute value එක කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. absolute value කියන්නේ අපි අර මොකක්ද ඒකට කියන්නේ? දෙපැත්තෙන් ඉර දෙකක් දාලා අපි පෙන්නන්නේ. Modulus. ඔව් මොඩියුලස් කියලාත් කියනවා. මේ විදිහට ගන්න පුළුවන්. absolute value එක කිව්වත් හරි. පහේ absolute value එක පහම තමයි. වෙන පහේ ගත්තා. ඒත් ධන පහ තමයි. මේකත් අපිට පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා විස්තරයට වැඩ කරගෙන යනකොට. ඉතින් දශම සංඛ්‍යාවක් ගත්තොත් අපිට float එකක් තමයි හම්බෙන්නේ. හරිනේ. ඔක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව මම built-in function එකක් කියලා දෙන්නම්. min කියන්නේ මොන හරි සංඛ්‍යා ගොඩක ගත්තොත් එimhe ඒකේ තියෙන minimum value එක අපිට ගන්න පුළුවන්. 1, 2, 3, 4 වගේ දැම්මොත් එහෙම අපිට එනවා 1 කියලා. දැන් 1, 2, 3, minus 10 කියලා දැම්මොත් එහෙම අපිට minus 10 කියලා minimum value එක එනවා. ඔය විදිහටම තමයි max එකත් වැඩ කරන්නේ. max එකේදීත් අපිට පාවිච්චි පුළුවන් මේ සංඛ්‍යාව වලට කරන්න පුළුවන් maximum number එක ගන්න. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා boolean expressions. හරි. ඊට ගානේ මම ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. ඒක දැන් කරන්න ඕනේ. පස්සේ වෙලාවක කරලා මට පෙන්නන්න. පෙන්නන්න කියන්නේ මට කියන්න. දැන් මම කියවනේ මෙහෙම a equal 5 b equal 5 දාලා a is b කියලා කිව්වොත් එහෙනම් මේක true වෙනවා. හරිද? හැබැයි අපි බලමු මේ වෙන පොඩි experiment එකක් කරලා මොකද්ද මෙතන උනේ? a equal 5 හරි b equal 5 හරි මම කලින් කිව්වා මෙතෙන්දි වෙන්නේ එකම ඔබ්ජෙක්ට් එකට තමයි මේ දෙන්නගේම ලින්ක් එක හැදෙන්නේ කියලා. ඒ නිසා a is b true වුණා. හරි. මෙතෙන්දි a කියලා මම 10000ක් දැම්මා. මෙතෙන්දි b කියලා 10000ක් දැම්මා. අපි කතා වෙච්ච විදිහට නම් එකම ඔබ්ජෙක්ට් එකට හැදෙන්න ඕන. a is b වලස් මට true එකක් එන්න ඕන. නමුත් එන්නේ false එකක්. මේක වෙන්නේ කාට හරි කියන්න පුළුවන්ද මොකද වෙන්නේ කියලා මෙහෙම? කාට හරි idea එකක් ඕක මේ අර 1.0 මේ දීමේ සංඛ්‍යා තියෙනින්ද නැහැ. නෑ ඒක නෙවෙයි. ඒක අපි වෙනම කතා කරමු පස්සේ දශම සංඛ්‍යා ගැන කතා කරද්දී. මෙතන වෙන්නේ යම්කිසි අගයක් තියෙනවා integer value එකක්. ඒ integer value එකෙන් පස්සේ තියෙන සංඛ්‍යා වලට එයාලා වෙනම object හදනවා Python program එකේ. මම දැන් ඔයාලට දෙන exercise එක තමයි මොන සංඛ්‍යාවෙන් පස්සේද වෙනම object එකක් හදන්නේ කියන එක හොයලා කියන්නේ. ඔයාලට ඕන පොඩි කෝඩ් එකක් ලියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා type කරලා බලන්න පුළුවන්. එකින් එක. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. දැන් කියන්න එපා පස්සේ වෙලාවක මම කියන්න. හරි. දැන් හිතන්න උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් a equal 100 b equal ඒක true. හරි. a equal 1000 b equal 1000 a is b false. එතන මෙතන 114 සංඛ්‍යාවක් තමයි.
ඕර කෝඩ් එක ක්ලියර් බලන්න පුළුවන් අපිත් ඒ දවස්වල කෝඩ් එක ලියලා බලමු මේ එතකොට අයියේ මේ ඉතින් අපිට ආපු ආන්සර් එක වැරදි මේ කියන එක false වෙනවා නම් මේ ඉතින් ඒක ප්‍රෝග්‍රෑම් එකේ ඉවර එකක් නැහැ එතන වරදක් නෑ මල්ලි මේ is කියන එක පාවිච්චි කරන්නේ මම කලින්ම කිව්වා is කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්නේ දෙන්නගේ මේ a කියන එක්කෙනාගේ b කියන ඔය variable දෙකම එකම object එකකටද link වෙලා තියෙන්නේ කියන ඒක බලන්න විතරයි පාවිච්චි කරන්නේ මේ සමානයිද කියලා නෙමෙයි බැලුවේ හරිද සමානයිද කියලා බලන එක මම ඉස්සරහට කියලා දෙනවා හරිද සමානයිද කියලා නෙමෙයි බැලුවේ මම අපි බැලුවේ object දෙකම තියෙන එකම object එකේද තියෙන්නේ කියලා බැලුවේ හරිද ඒ දෙක අදහස් දෙකක් හරිද සමානයිද කියලා නෙමෙයි බැලුවේ හරි හරි එතකොට දැන් හරි ඔය ටික ඉවරලා අපි දැන් එනවා boolean expressions වලට හරි boolean expressions වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට true or false අපිට ඔය එන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම මේ විදිහට අපි expression එකක් දාන්න පුළුවන් අපි ඔය maths වල පාවිච්චි කරපුවාම තමයි 2 less than 3 කියන එක අපිට true කියලා එනවා හරිද එතකොට 2 greater than 3 කියන එක අපිට false විදිහට ගන්න පුළුවන් ඒත් එකම දැන් මම කලින් කිව්වනේ මේකේ type එක ඇවිල්ලා අපිට එන්නේ මේ boolean යන අපිට bool එක තමයි හම්බෙන්නේ මේ expressions වලදී ඒතකොට අපිට තව පාවිච්චි කරන්න පුළුවන් සුළු කිරීමක් කරලම පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට මේ වගේ එකදී වෙන්නේ ඉස්සල්ලාම මේ සුළු කිරීම ටික සිද්ධ වෙලා පස්සේ තමයි එක්ස්ප්‍රෙෂන් එක මේ ඔපරේටර් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී පහෙන් එකක් අඩු වෙලා 4යි මෙතනින් එකක් වෙලා 3යි. ඕක සුළු වෙලා ඉවර වෙලා තමයි ඔපරේටර් එක වැඩ කරන්නේ. අපිට true කියලා උත්තරයක් දෙනවා. මේ වගේ අපිට කරන්න පුළුවන්. සමානයිද කියලා බලන්න මෙන්න මේකෙන් 3යි සමාන ලකුණු දෙකක් දානවා අපි සමානයිද කියලා බලන්න. 3 equals 3 මේක සමාන ලකුණු දෙකක් දාලා තමයි සමාන කියන්නේ. නැත්නම් එක සමානක් දැම්මොත් එහෙම වෙන්නේ අර මේ ඔබ්ජෙක්ට් එකක් ඩිෆයින් කරන්න තියෙන මෙන්න මේ විදිහට එක සමානක් දැම්මොත් වෙන්නේ. එහෙනම් අපි සමාන ලකුණු දෙකක් දානවා. මේක සමානයි කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි අර කලින් එක ගමු. a equal 1000 b equal 1000 a is b මේ අහන්නේ දෙන්නගෙම තියෙන මේ ඔබ්ජෙක්ට් එක සමානයිද කියලා නෑ ඔබ්ජෙක්ට් එක වෙනස්. හරි නමුත් a equals b කියොත් එහෙම යාමට true දෙන්න. ඔයගේ ප්‍රශ්න හරියනේ මල්ලි. අපි මෙතෙන්දි බැලුවේ ඒ දෙන්නම එකම ඔබ්ජෙක්ට් එකද කියලා. මෙතෙන්දි බලන්නේ ඒ දෙන්නගේ values සමානයිද කියලා. අයිය එතකොට ඔබ්ජෙක්ට් එකයි වැලියු එක අතර වෙනස මොකක්ද? කියන්නේ ඔබ්ජෙක්ට් එකක් කියන්නේ ඒගොල්ලෝ ඩිෆයින් කියන්නේ කයි ප්‍රෝග්‍රෑම් එකෙන් ඩිෆයින් කරන මොකක් හරි දෙයක්ද? ඔව් දැන් මම අර කලින් කියන්නේ ඒගොල්ලෝ මේක ඇඳලා පෙන්නන්නේ. එතකොට ඒ කියන්නේ අපි මෙයා මේ වැලියු එක කම්පියුටර් එකේ තියෙන මෙමරි ලොකේෂන් එක තමයි තියෙන්නේ. ඉස්සරහට අපි කතා කරනවා මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා කොටසක්. එතෙන්දී ඔක වෙන විදිහේ කියලා දෙනවා. කොහොමද අතර මෙමරි ලොකේෂන් එක දෙයක් ස්ටෝර් කරන්නේ කියලා. හරි. එතකොට අපි මොකක් හරි මෙමරි ලොකේෂන් එක තමයි ওই වැලියු එක ගිහින් තියන්නේ. 1000 කියන වැලියු එක ගිහිලා තියෙන මෙමරි ලොකේෂන් එක. ඒ මෙමරි ලොකේෂන් එකේට ID එකක් හම්බ වෙනවා. ඒක තමයි අපි ඔබ්ජෙක්ට් ID එක කියලා කියන. අපි අර ID කියන ෆන්ක්ෂන් එකෙන් ගත්තේ ඒ වැලියු එකේ තියෙන ඔබ්ජෙක්ට් එකේ අංකය ID එක. එතකොට එන්නේ අර යම්කිසි අගයකට පස්සේ ඒ කියන්නේ ඒ යම්කිසි අගයකට කලින් ඒවා එයා එකම ඔබ්ජෙක්ට් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් 5 10 වගේ සංඛ්‍යාවලදී එකම ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරන්නේ. හැබැයි අර මම කියපු සංඛ්‍යාවට පස්සේ සංඛ්‍යාවලදී එයා ඔබ්ජෙක්ට් දෙකක් පාවිච්චි කරනවා. නමුත් වැලියු එක එකයි. ඒතකොට මේක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන සමහර තැන්වල මම කියන්නේ මේක හරියට ඉගෙන ගන්න කොහොමද තියෙන්නේ කියලා. හරි. එතකොට මම ඔයාලට එක එක්සර්සයිස් එකක් දුන්නා. ඔය අංක හොයලා කියන්නේ කියපේක ඔකට කෝඩ් එකක් ලියලා පුළුවන්. ඔය ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යාවලදීත් තියෙනවා. දැන් හිතන්න මෙන්න මෙහෙම. A සමානයි b. හරි. හැබැයි a is b ද බලන්න. a is b ඒකත් එනවා. හරි.
මෙතනත් තියෙනවා ඍණ සංඛ්‍යාවක් මට මතක නැහැ හරියටම කීයද කියලා නමුත් බලමු false ඍණ සංඛ්‍යාව තියෙනවා ඒ ඍණ සංඛ්‍යාවට පිටිපස්සෙන් සංඛ්‍යාත් ওই විදිහට මාරු වෙනවා ඒ ඍණ සංඛ්‍යාව හොයාගන්න ලේසි ඒ සංඛ්‍යා දෙක පස්සේ වෙලාවක හොයලා තියෙනවා සාමාන්‍ය දැනීමට වැදගත් වෙනවා හරි ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඒවා තවලක් නෑ false ඔයගේ එක්ස්ප්‍රෙෂන් පාවිච්චි කරන්න පුළුවන් එතකොට අපි අසමානයිද කියලා බලන්නේ කොහොමද මොන හරි සංඛ්‍යා දෙයක් හරි මොන හරි දෙයක් අසමානයිද කියලා බලන්නේ කොහොමද අසමානයිද කියලා බලන්නේ මොකද මේකට කියන්නේ විස්මයාදී ලකුණ එහෙම නැත්නම් එක්ස්ක්ලමේෂන් මාක් එක කියලා කියනවා මේක තමයි පාවිච්චි කරන්නේ අසමානයිද කියලා බලන්න හරිද එතකොට අසමාන සංඛ්‍යා දෙයක් ඔබ තමයි පාවිච්චි කරන්නේ අසමානයිද කියලා හොඳයි පාවිච්චි කරන්න දැන් අපිට තව මේ වගේ වැඩක් කරන්න පුළුවන් අපිට ඔය වගේ එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් එක දිගට එතකොට අපිට ඒවට පාවිච්චි කරන්න තියෙනවා බූලියන් ඔපරේටර්ස් මොනවද and or not කියන බූලියන් ඔපරේටර්ස් අපි A level වලදීත් කතා කරා ඒවා අපිට මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් A level වලදීත් කතා කරා maths වලදීත් කතා කරා මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් 2 less than 3 and 4 greater than 1 make a true එතකොට අපිට එනද මේක ගත්තොත් false and එකේදී වෙන්නේ දෙපැත්තෙම තියෙන එක්ස්ප්‍රෙෂන් දෙකම true වෙන්න ඕන and එකෙන් එන එක true වෙන්න. හරි. ඒකට ඒව දන්නවනේ සාමාන්‍ය දේවල්. මේක අපි එක කියලා දැම්මොත් එම අපිට හම් වෙන්නේ true ඊට පස්සේ එන්නේ අපිට false හම්බුණා වගේ මේක අපි O එකක් දැම්මොත් එහෙම අපිට true එකක් දැම්මොත් so ඒකෙදි දෙකෙන් එකක් true නාම ඇති හරි ඒතර තව අපිට පුළුවන් not tab පාවිච්චි කරන්න not 2 equals උගලම මේක false වෙනවා මෙතෙන් දෙන්නේ true එකක් ඒක not එකේදී අනිත් පැත්ත යනවා එතකොට අපිට හම් වෙන්නේ false එක හරි ඔය ටික තමයි අපිට මූලිකව කතා කරගන්න තියෙන්නේ ඊට පස්සේ අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන් තව දැන් අපිට variable එකක් අපි මේ විදිහට define කරනවා පස්සේ අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පස්සේ අපි ඒක පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඒ කියන්නේ අපිට ඒක අවශ්‍ය නැති වෙලාවට අපිට මේක delete කරලා දාන්න පුළුවන් දැන් අපි x කියලා ගත්තොත් එහෙම x කියන එක not defined වෙනවා x කියන define කරපු එකේ object එකට දාපු link එක delete කරලා දාන්න පුළුවන් del කියන keyword එක පාවිච්චි කරලා හරි ඔතන මතක් වෙන වෙලාවට මම කිව්වේ ඔය ටික තමයි මූලිකව කතා කරගන්න තියෙන්නේ ඊට පස්සේ දැන් මම කියවනේ program එකක් කියන්නේ input එකක් අරගෙන program එකේ මොන හරි වැදගත් දෙයක් output එකක් දෙන එක එතකොට මේ දැන් අපි කතා කරා output කියන part එක කතා කරා ඊට පස්සේ algebraic equations මේ expressions ඔය ඔක්කොම ටික කතා කරා. දැන් අපි බලමු input එකක් ගන්න කොහොමද කියලා. හරිද මට එක්කෙනෙක් ඔයාලගේ එක්කෙනෙක් ප්‍රශ්නයකට අහලා තිබ්බා.
ඉන්පුට් එකක් ගන්න කොහොමද කියන්නේ. ඉන්පුට් කියන එක ගැන කතා කරලා මම අද සෙෂන් එක නවත්තනවා. මම ඒකට කරන්නේ ස්ක්‍රිප්ටින් මෝඩ් එකෙන් මේ ඉන්ටරැක්ටිව් මෝඩ් එකෙන් ස්ක්‍රිප්ටින් මෝඩ් එකට මාරු වෙනවා මේ වැඩේ කරන්න. මට පුළුවන් ඉන්පුට් එකක් කියන එක ගන්න ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. හරි ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරාම වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක යූසර්ගෙන් ඉන්පුට් එකක් එනකම් ප්‍රෝග්‍රෑම් එක නැවතිලා බලාගෙන ඉන්නවා. දැන් බලමු මෙන්න මේ විදිහට. රන් කරොත් එහෙනම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා යූසර් මොකක් හරි ඉන්පුට් එකක් දීලා වෙලා එන්ටර් කරනකම් එයා ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්නවා. ඔක අපිට හොඳට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම print කියලා දානවා i කියලා. මම ටිකක් දැම්මා. මට පුළුවන් keyboard එකේ F5 කී එක පාවිච්චි කරන්න. මෙයා මේ කෝඩ් එක බලන්න පළවෙනි ලයින් එක රන් වෙලා ඉවරලා ඊට පස්සේ බලාගෙන ඉන්නවා දෙවෙනි ලයින් එකට ඇවිල්ලා නැවතිලා බලාගෙන ඉන්න යූසර් මොකක් හරි ඉන්පුට් එකක් දෙනකම් අපිට පුළුවන් මෙතෙන්දී මොන හරි ඉන්පුට් එකක් දීලා එන්ටර් කරන්න. ඉන්පුට් එක දීලා එන්ටර් කරාට පස්සේ තමයි කෝඩ් එකේ ඉතුරු ටික වැඩ කරන්නේ. හරි. දැන් ඉන්පුට් ෆන්ක්ෂන් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ මොකක් හරි වැඩකට. මේ ඉන්පුට් ෆන්ක්ෂන් එකේදී අපිට එළියට හම්බෙන්නේ යූසර් වෙලාවේ එන්ටර් කරන දේ. මම ඒක දාගන්න දැනට x කියන වේරියබල් එකට. ඒ කියන්නේ ඉන්පුට් එකෙන් අපිට හම්බෙන දේ මම x කියන වේරියබල් එකට දාගත්තා. ඊට පස්සේ මට පුළුවන් ඒක ඕනම විදිහකට පාවිච්චි කරන්න. පෙර කලින් අපි x පාවිච්චි කරා මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ඉන්පුට් එක බලාගෙන ඉන්න මම ඉන්පුට් එක දාලා එන්ටර් කරාට පස්සේ මොකද වෙන්නේ? එයා මන් දීපු ඉන්පුට් එක x කියන වේරියබල් එකට දාගත්තා. ඊට පස්සේ එයා ඒක print කරලා print. ඔක තමයි අපි පාවිච්චි කරපු අපි ලියාගත්ත Python කෝඩ් එක. එතකොට තව මේක මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකටත් අපිට මේ විදිහට දෙන්න පුළුවන් පැරාමීටර් එකක් පාස් කරන්න පුළුවන්. ඒකෙදි අපිට දාන්න පුළුවන් ඉන්පුට් එක අහන වෙලාවේ මොකද්ද පෙන්වන්න ඕනේ කියලා. එහෙමද? enter your name මම ස්පේස් එකත් තිබ්බ ලස්සන වෙන්න. enter your name මේක රන් කරොත් එහෙම යා වෙන්නේ enter your name කියලා අපි අර දාපු එක පෙන්නලා ඉවරලා අපි ඉන්පුට් එක දෙනකම් බලාගෙන ඉන්නවා. මේ විදිහට පෙන්වනවා. එතකොට තව දේවල් තියෙනවා. print කියන ෆන්ක්ෂන් එකේ අපිට පුළුවන් එකකට වඩා parameters pass කරන්න. මෙහෙම වැඩ පුළුවන් අපිට කරන්න. මෙතන මම print කියන ෆන්ක්ෂන් එකට parameters දෙකක් pass කරා. මොකද්ද? පළවෙනි එකේ නිකන් string එකක් pass කරා. මේ විදිහට. ඊට පස්සේ කමා එකක් දාලා x කෙනෙක් කෙනාට එන value එක pass කරලා තියෙනවා. එතකොට කරන්නේ print කියන ෆන්ක්ෂන් එකේ AR මන් දීපු එකයි මගේ variable එකේ තියෙන දෙකයි space එකකින් එකතු කරලා ඉවරලා පෙන්නනවා. එතකොට space එකකින් එකතු කරලා පෙන්නන්න ඕන වෙලාවකට ඔයාලට print කියන ෆන්ක්ෂන් එකට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තව අපිට ඕන තරම් දේවල් මෙතන කමා දාලා දාගන්න පුළුවන්. print එකට ඕන තරම් මේ parameters pass කරන්න පුළුවන්. හරිද? x තවමත් හරි මෙහෙම එකක් තියෙනවා. අපි බලමු මේකේ ටයිප් එක මොකක්ද කියලා. x කෙනෙක් කෙනාගේ ටයිප් එක මොකක්ද කියලා බලන්න යන්න. එයාට string type එකක් මේ. මම වචනයක් දැම්මේ string type එකකින්. සාධාරණයි. අපි දාලා බලමු මේක රන් කරලා. enter your name තමයි මම දෙනවා. එතන මොකද? එතෙන්දී එයා ගත්තේ string එකක් විදියට. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි input කියන function එකකින් අපිට හම්බෙන්නේ හැම වෙලාවෙම string එකක්. ඒ කියන්නේ අපි integer එකක් input එකක් විදියට user දුන්නත් අපිට හම්බෙන්නේ string එකක්. එතකොට මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි ගණනය කිරීමකට අපි ඔය දෙන input එක පාවිච්චි කරනවා නම් මේවා අපි integer type එකට හදා ගන්න ඕනේ. ඒ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරමු.
හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තව තියෙනවා මේ ෆයිල් එකක් රීඩ් කරන්න තියෙනවා. ඒවම අපි ඉස්සරහදී කතා කරමු ෆයිල් රීඩ් කරන ඒවා. ඒ කියන්නේ ඉන්පුට් දෙන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. මොනවා හරි අපිට මේ මොනවා හරි දෙයක් ටයිප් කරලා එන්ටර් කරලා ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් ඕපන් කරලා ඒ ෆයිල් එකේ තියෙන දේවල් කියවලා ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් එළියේ තියෙන මොකක් හරි බටන් එකක් ප්‍රෙස් කරලා නිකන් ගෙදරක මේ තියෙන බෙල් එකක් රින් කරොත් ඔය වගේ ඕනම තරම් දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකකට ඉන්පුට් එකක් විදියට. ඉතින් අපි මූලිකව කතා කරේ කීබෝඩ් එකෙන් මොන හරි ටයිප් කරලා එන්ටර් කරන එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ෆයිල් එකක් ඕපන් කරලා ඒ ෆයිල් එකේ තියෙන දේවල් රීඩ් කරලා කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්නේ කියලා. අපි ඒව ඉස්සරහට කතා කරමු. හරි. එතකොට අද සෙෂන් එකේ ওই ටික තමයි අපි කතා කරන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඔයාලා ප්‍රශ්න නැත්නම් මම තව එක පොඩි පාර්ට් එකක් කරන්නම්. ඒ පාර්ට් එක කරලා ඉවරලා අපි වැඩ ටික ඉවර කරමු. හරි. ඔයාලට මම පොඩ්ඩක් කියලා දෙනවා මේ ෆ්ලෝ charts අඳින්නේ කොහොමද කියලා. මේවා සමහර විට නේ මේවා ගොඩක් දුරට ඕන වෙනවා කැම්පස් එකේ වැඩවලට සහ ප්‍රෝග්‍රෑම් කරනකොටත් එහෙම තමයි. මම එදා මම මුලින්ම සෙෂන් එක කරන දවසේ කිව්වා අපි ඔය ප්‍රෝග්‍රෑම් එකක් ලියන පිළිවෙල වල ටිකක් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කරන පිළිවෙල ටිකක් එතෙන්දි තියෙන අපි ඇල්ගොරිතම් එකක් ප්ලෑන් කරන්න ඕන. ඒ ප්ලෑන් කරද්දී අපි පාවිච්චි කරනවා සූඩෝ කෝඩ් එහෙම නැත්නම් ෆ්ලෝ charts. එතනින් ෆ්ලෝ charts මම පොඩ්ඩක් අද කියලා දෙනවා. ඒ කියන්නේ ෆ්ලෝ chart අපිට ඉස්සරහට ඕනේ. එතකොට මට ඔයාලට පාඩමක් කියලා දෙනකොට ෆ්ලෝ chart පාවිච්චි කරන එක මට ලේසි. එතකොට ෆ්ලෝ chart එකක ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙන එකක් අපි ලකුණු කරන්නේ මෙන්න මේ හැඩේ. හරිද? මේක නිකන් අර දෙපැත්තෙන් රවුම් වෙච්ච දිග අර පෙනඩෝල් පෙත්තක් වගේ හැඩයක්. මේක පාවිච්චි කරනවා ස්ටාර්ට් එක සහ එන්ඩ් එකට. හරිද? ස්ටාර්ට් එකට එන්ඩ් එකට මේ හැඩේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි යූසර් ගෙන් මොන හරි ඉන්පුට් එකක් ගන්නවා නම් හරි යූසර්ට මොකක් හරි අවුට්පුට් එකක් දෙනවා නම් හරි අපි ඒකට මෙන්න මේ හැඩේ නිකන් අර මේකට මොකද්ද කියන්නේ පැරලෙලොග්‍රෑම්ද? ඔව් අන්න ඒ හැඩේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රොසෙස් එකක් අපි සංඛ්‍යා එකතු කරනවා නම් එහෙම නැත්නම් මොන හරි වචනයක තියෙන දිගක් බලනවා නම් සංඛ්‍යා ගුණ කරනවා බෙදනවා ඔය වගේ මොන හරි ප්‍රොසෙස් එකක් කරනවා නම් අපි මෙන්න මේ ඍජුකෝණාශ්‍ර පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි ඩිසිෂන් එකක් ගන්නවා නම් මොන හරි සංඛ්‍යාවකට වඩා විශාලයිද මොන හරි සංඛ්‍යාවකට වඩා කුඩායිද මේ සංඛ්‍යාව පවතිනවද ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න වෙලාවකට අපි මෙන්න මේ හැඩේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ෆ්ලෝ වෙන දිශාව පෙන්වන්න ඩිරෙක්ෂනල් කනෙක්ටර් මෙන්න මේ විදිහට ඊතලයක් අපි පාවිච්චි කරනවා. මම උදාහරණයකින් පෙන්නන්නම් කොහොමද ඕක වෙන්නේ කියලා. දැන් බලන්න මේක මෙතන කරලා තියෙන්නේ කෙනෙක්ගේ ඒජ් එක කැල්කියුලේට් කරන එක තමයි කරලා තියෙන්නේ. මූලික ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වෙන එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක ෆ්ලෝ වෙන දිශාව පෙන්නලා දෙනවා. මොකද්ද? අපි ඉස්සලාම කරලා තිනවා වේරියබල් එකක් හදලා තිනවා 2021 කියලා දාලා year එක. හරිද? ඊට පස්සේ බර්ත් year එක දාගෙන තිනවා 2000 කියලා බර්ත් year එක දාගෙන තිනවා. ඊට පස්සේ age කියන එක කැල්කියුලේට් කරනවා year කියන එකකින් බර්ත් year එක අඩු කරලා. හරිද? මේක ඔක්කොම කරේ මේ process එකල මේවා process නිසා. ඊට පස්සේ age කියන එක text එකක් බවට පත් කරගෙන තිනවා. age කියන එකේ ඉන්නේ මේ integer එකක්නේ. ඒ නේ integer එක text එකක් බවට පත් කරගෙන තිනවා. මේ str කියන function එක පාවිච්චි කරලා ඒක මම කියලා දෙන්න ඉස්සරහට. ඊට පස්සේ user ට output එකක් දීලා තිනවා. කොහොමද? output එක දාලා තියෙන්නේ මෙන්න මේ හැඩෙන් output එක දාලා තිනවා your age is මොකක්ද කියලා දාලා ඊට පස්සේ end කරලා තියෙනවා. හරි. මේක අපි ඕනම් ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලමු. කො
ස්ටාර්ට් කරන්න තියෙනවා. අපි ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ year කියලා variable එක හදාගෙන ඒකට අපි දාලා තියෙනවා 2021 කියන value එක. ඊට පස්සේ birth year කියලා කරගෙන ඒකට අපි දාලා තියෙනවා වන්න අවුරුද්ද 2000 කියලා. අනිත් එක තමයි මේ variable අපි define කරනකොට දැන් අපිට පුළුවන් ඔකට මෙහෙම a equal 2021 b equals 2000 වගේ මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේක level a minus b මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි programming වලදී කරන්නේ මේ වගේ තේරුමක් තියෙන විදිහට අපිට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි variable define කරන්නේ. ඒකෝර අපිට කෝඩ් එක දිහා බලනකොට අඳුරා ගන්න ලේසි. සහ මේ කරන ඕන කෙනෙක්ට තේරුම් ගන්න ලේසි. දැන් මේ වගේ ඒවා වැදගත් වෙනවා ඔයාලට ඉස්සරහ කෝඩ් කරනකොට. ඒ කියන්නේ ඔයාගේ කෝඩ් එක කොයිතරම් ඔයා ප්‍රැක්ටිස් එකෙන්ද කරලා තියෙන්නේ කියන එක තේරෙනවා මේ වගේ දේවල් වලදී. දැන් මම කලින් අර මේ ඉන්ටරැක්ටිව් මොඩ් එකේදී කිව්වනේ මේ ඉන්ටිජර් එකක් ස්ට්‍රින්ග් එකක් එකතු කරන්න බෑ කියලා. ඒ නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් මම ඒක ඉන්ටරැක්ටිව් මොඩ් එකකින් කියලා දීලා ඉන්නම්. හරි. මේ ඇවිල්ලා ඉන්ටිජර්ස්. එතකොට මේක ඇවිල්ලා ස්ට්‍රින්ග් එකක්. ස්ට්‍රින්ග් එකක් එක්ක ඉන්ටිජර් එකක් එකතු කරන්න ගියොත් මෙන්න මේ වගේ array එකක් එනවා. අපිට ඉන්ටිජර් එකක් පෙන්න ගන්න ඕන වෙලාවට පාවිච්චි කරන්නේ මේ වගේ එකතු කිරීමක් කරගන්න ඕන වෙලාවට අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්. හරිද? මේක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට එයා මොකද කරන්නේ? මේ ස්පේස් එකක් තියලා print කරලා පෙන්නනවා. හරිද? ඔයාලා මම කලින් කිව්වා. එහෙම නැත්නම් අපිට පුළුවන් පහ කියන එක කියන string එකක් බවට පත් කරන්න. ඒකට අපිට පුළුවන් str කියන built-in function එක පාවිච්චි කරන්න පුළුවන්. built-in functions කියන්නේ අපි programming language එකත් එක්ක අපිට හම්බෙන functions. මේක පාවිච්චි කරොත් අපිට පුළුවන් integer එක string එකක් බවට පත් කරගන්න. integer විතරක් නෙවෙයි floating numbers, complex numbers ඔය ඕන එකක් අපිට string කරගන්න පුළුවන්. එතකොට මට අර වැඩිම කරගන්න පුළුවන් මේකෙන්. එතකොට මෙතෙන් වෙන්නේ පහ කියන යාගේ string එකක් වෙලා string දෙකක් අපිට එකතු කරන්න පුළුවන්. එතනට එකතු වෙන එක තමයි වෙන්නේ. එතකොට මෙතෙන්දි කරලා තියෙන්නේ age කියන එක text tab වලට පත් කරගෙන තියෙනවා. age text කියලා string කරලා තියෙනවා age එක. ඊට පස්සේ print කරලා තියෙනවා. මෙතෙන්දි මේ print කරලා තියෙනවා බලමු කෝඩ් එක රන් කරලා කැල්කියුලේට් කරලා පෙන්නනවා. හරිනේ. ඔය ෆ්ලෝ chart අපිට ඕන වෙනවා ඉස්සරහට. ඒ නිසා ෆ්ලෝ chart පොඩ්ඩක් බලා ගන්න. හරි. ඔයාලට මම දැන් එක්සර්සයිස් එකක් දෙනවා. දැන් කරන්න පුළුවන් කට්ටිය කරන්න. හරි. ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳට ෆ්ලෝ chart එකේ තියෙන එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඉස්සලාම process එකක් තියෙනවා. ඒක හදාගෙන තියෙනවා 2021යි කියලා. ඊළඟට යූසර්ගෙන් ඉන්පුට් එකක් ගන්නවා බර්ත් ඉයර් එක. එයාගේ උපන් අවුරුද්ද අපි යූසර්ගෙන් ඉන්පුට් එකක් විදියට ගන්නවා. ඊට පස්සේ ඒජ් එක කැල්කියුලේට් කරනවා. පස්සේ ඒජ් එක ටෙක්ස්ට් එකක් බවට පත් කරනවා. පස්සේ අවුට්පුට් එකක් දෙනවා your age is කියලා එයාගේ ඒජ් එක. එතකොට මේ ඉන්පුට් අපි දාන්නේ මේ හැඩේ අවුට්පුට් දාන්නේ ඒ හැඩෙම තමයි. ප්‍රොසෙස් ටික සාමාන්‍ය විදියට විජිකෝනස් වලින් දානවා ස්ටාර්ට් එක එන්ඩ් එක මේ හැඩෙන් දාන්න. එතකොට ඩිසිෂන් තියෙනවා මම ඊළඟ දවසේ කියලා දෙන්න. හරි. රෙකෝඩින් එක අපි පෝස් කරමු. හරි. එතකොට ඔය අද කතා කරපු ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අහන්න. නොතේරුණ කොටසක් කර ප්‍රශ්න මොන හරි තියෙනවද? අවුලක් නැහැ.
හරි අවුලක් නැහැ නේ. හරි එහෙනම් සෙෂන් එක අපි ස්ටොප් කරමු.